නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනීතං යදිදං ආකින්චඤ්ඤායතනං තීති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ 16 වන දුරස්ත භාවනා වැඩසටහනට මාතෘකාවක් වශයෙන් ඉස්සරහින් තියාගත්තේ මජ්ක්‍ධිම නිකායේ එන ආනෙන්ජ සප්පාය සූත්‍රය. ඒතර ආනෙන්ජ සප්පාය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදා ගණනාවක් අපිට ඉදිරිපත් කරනවා හිතේ අකම්පිත බව සාදා ගන්නා ආකාරය පිළිබඳව, නැත්නම් හිත බොහොම නොසෙල් වෙන මට්ටමකට පත් කර ගන්නා ආකාරය පිළිබඳව. ඒක ඇත්තටම ඒ සඳහා මුල පුරන්නේ මෙන්න මේ කාමයන්ගේ තියෙන ආදීනව, කාම සංඥාවන්ගේ තියෙන ආදීනව ප්‍රකට කිරීමෙන්. ඒතකොට කාමයන් කියලා කිව්වම පංචකාමයන් වශයෙන් අපි මීට කලින් සාකච්ඡා කළා. විශේෂයෙන්ම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා අපි මේ කවුරුත් කැමති ලස්සන රූප, බොහෝම සුමිහිරි ගීත, මේ ශබ්ද, ඊළඟට නාසයට දැනෙන විවිධ ගඳ සුවඳ, දිවට දැනෙන විවිධ බොහෝම ප්‍රණීත රසයන්, ඒ වගේම කයට දැනෙන විවිධ ස්පර්ශයන්. මෙන්න මේවා තමයි ඉතින් සාමාන්‍යයෙන් කාම ලෝකයේ ලොකු තැනක් දීලා, ලොකු වටිනාකමක් දීලා ඒ මැත්තේ තමයි සෑහෙන පිරිසක් කටයුතු කරන්නේ. ඉතින් ඒක වැඩි වැඩියෙන් ලබන්න පුළුවන්කම විශේෂයෙන් අගය කරනවා. එතකොට බොහොම වත් පොහසත්කම් ඇති කෙනෙක්, බලවත් කෙනෙක් කියලා ඉතින් අපි කියනවා. ඉතින් එතකොට එබඳු මෙන්න මේ කාමයන් සම්බන්ධයෙන්, කාම සංඥාවන් සම්බන්ධයෙන් මේ සූත්‍රයේදී දකින්නේ වෙනත් දෘෂ්ටි කෝණයකින්. එතකොට මේ සාමාන්‍ය පෘථග්ජන ලෝකය, සාමාන්‍ය කාම භෝගී ලෝකය දකින ආකාරයෙන් නෙමෙයි කාමයන් සම්බන්ධයෙන් මේ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. මේවායේ තියෙන ආදීනව තමයි ප්‍රකට කරන්නේ. මේවා ඇවිල්ලා විශේෂයෙන්ම මායාගේ ගොදුරු බිම, මේවා ඇවිල්ලා මායාටයි අයිති. අපි මේ කාමයන් පස්සේ යනවා කියන්නේ, ඒවට අහු වෙලා කටයුතු කරනවා කියන්නේ හරියට මායාට අහු වෙලා ඉන්නා වගේ ගතියක්. මායා එළපු දැලට නැත්තම් මායා දාපු ඇමට අහු වෙලා ඉන්නා වගේ ස්වභාවයකුයි එතන තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අපිව මේ කාමයන්ගෙන් අත මිදීම පිණිස, කාමයන්ගෙන් හිත නිදහස් කරගෙන පැවැත්වීම පිණිස උනන්දු කරනවා. විශේෂයෙන්ම මේ සූත්‍ර දේශනාව ඉදිරිපත් කළා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාට. ඉතින් මෙතෙන්දී අපිට කවුරු හෝ මේ ප්‍රතිපදාවේ ගමන් කරන, සංසාර බිය දක්නාසුලුව කටයුතු කරන, සංසාරයෙන් අත මිදෙන්න උත්සාහවන්ත වෙන ඕනම කෙනෙක් එතකොට මේ බඳු නිවැරදි දැක්මකට යොමු කරන්න බුදුරජාන් වහන්සේ උත්සාහවන්ත වෙනවා. ඉතින් මේ සූත්‍රයක් දේශනා කරලා තියෙන්නේ කුරුරට කම්මාස ධම්ම කියන නුවර. අර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරපු ඒ ප්‍රදේශයේමයි මෙම ආනන්ද සප්පාය සූත්‍රයක් දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ සූත්‍රයේදී ප්‍රතිපදා කීපයක් භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ කාමයන්ගෙන්, කාම සංඥාවන්ගෙන් හිත මුදවා ගන්න. ඒකේ පළවෙනි ප්‍රතිපදාව වශයෙන් ආනන්ද සප්පාය ප්‍රතිපදාව කියලා ප්‍රතිපදාවක් ඉදිරිපත් කරනවා. ඒකේ ඇත්තටම ප්‍රතිපදා තුනක් අන්තර්ගත වෙනවා. විවිධ ක්‍රම වලින් හිතේ එකඟතාවයක්, සමාධියක්, නොසල් වෙන බවක් ඇති කරගන්න විවිධ ක්‍රම මේ ආනන්ද සප්පාය ප්‍රතිපදා වශයෙන් ප්‍රතිපදා තුනක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි කතා කළා ඒකෙදී මුල් ප්‍රතිපදාවේදී විශේෂයෙන්ම රූපාවචර ධාන වලට සමවැදිලා ඒවා බහුලීකృత කළා, ඒවා හොඳට වශී කළා. ඒවායේ හිත පැවැත්වීම තුලින් කෙනෙකුට පුළුවන් తాවකාලිකව මේ කාමයන්ගෙන්, කාම සංඥාවන්ගෙන් හිත මුදවලා දැහැන් සුවයක් භුක්ති විඳින්න. ඉතින් ඒ දැහැන් සුවය එපමණකින් නතර කරන්නේ නැතුව ඒවම පාදක කරගෙන කෙනෙකුට විපස්සනාවක් වඩන්න පුළුවන්. ඒ මාර්ගය හරහා කෙනෙකුට ඕනේ නම් මගපල නිවන් සාක්ෂාත් කරන්නත් පුළුවන්. ඊට පස්සේ දෙවන ක්‍රමේදී, දෙවන ආනන්ද සප්පාය ප්‍රතිපදාවේදී බුදුරජාණන් වහන්සේන් පෙන්වන්නේ මේ අතීතයේ වෙන්න පුළුවන්, නැත්නම් මේ වර්තමාන, අනාගත මේ කාමයන් සහ කාම සංඥාවන් මේ සියල්ලම හැදිලා තියෙන්නේ මේ සතර මහා ධාතුන්ගෙන්. විශේෂයෙන්ම භෞතික ලෝකයේ ගත්තාම අපේ මේ ශරීරයත්, බාහිර තියෙන මේ සියලුම සජීවී, අජීවී සියලු භෞතික ලෝකයක් සම්පූර්ණයෙන්ම සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. එහෙමනම් අපි මේ ඉස්සරහින් තියාගත්ත අපි බොහොම අගය කරන මේ කාමයන් සහ කාම සංඥාවන් ඒවත් සකස් වෙලා තියෙන්නේ මේ සතර මහා ධාතුවකින්.
එහෙමනම් අර කාමයන්ගේ තියෙන විචිත්‍රත්වයට හිත යොදනවා වෙනුවට කෙනෙක් ඒවා සකස් වෙලා තියෙන මෙන්න මේ මූල ධාතුන්. ඒවා මේ මූලික ප්‍රාථමික මට්ටම මූලික ප්‍රාථමික ලක්ෂණ වලට අවධානය යොමු කරමින් ඒවා මතු කරගෙන මේ සියල්ල ධාතුන්ගෙන් සකස් වෙච්ච ස්වභාවයක් කියලා අවබෝධ කරගෙන ඒකාතකින් විපස්සනාවක් කරහා විපස්සනාවක් ඉස්සරහින් තියාගෙන මේ කාමයන්ගෙන් හිත නිදහස් කරගන්න උත්සාහවන්ත වෙනවා. ඉතින් එතනිනුත් ඒබඳු ක්‍රමයක් කරහා ගිහිල්ලත් කෙනෙකුට හිත කාමයන්ගෙන් නිදහස් කරගෙන කාම සංඥාවන්ගෙන් හිත නිදහස් කරගෙන කැමතිනම් ඒ ආනෙන්ජ මට්ටමකටපත් වෙන්න පුළුවන්. නොසෙල් වෙන යම් රූපාවචර ධානයකටපත් වෙන්න පුළුවන්. ඒ වගේම තවත් එහාට ගිහිල්ලා සියලු රූපයන්ගෙන් හිත මුදවගෙන අරූපාවචර ධානයකටපත් වෙන්න පුළුවන්. ඉතින් ඇතම් කෙනෙක් සමහරවිට මෙතන නවතින්නත් පුළුවන්. මොකද ඒ තියෙන දැහැනේ තියෙන සුවය නිසා ඒ නිරාමිස ප්‍රීතිය නිසා ඇතම් කෙනෙක් එතන නතර වෙන්නත් පුළුවන්. ඒක නිෂ්ඨාව කරගන්නත් පුළුවන්. ඒක අවසානයයි කියලා හිතා ගන්නත් පුළුවන්. නමුත් බුදුරජාන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක් ඉන් එහාට යන ගතියක් දක්නට ලැබෙනවා. එයා එම දැහැනම පාදක කරගෙන මේ ලබාගත් ඒ නොසෙල්වෙන ප්‍රතිපදාවම පදනම් කරගෙන තවදුරටත් කෙලසුන් කෙරෙන් හිත මුදවාගෙන නිවැරදි මාර්ගඵල ප්‍රතිවේදයක් ලබන්නත් අවස්ථාව තියෙනවා. එතකොට ඔන්න දෙවෙනි ප්‍රතිපදාවකුත් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මේ කාමයන්ගේ තියෙන අනිත්‍ය භාවය තේරුම් අරගෙන තවදුරටත් ඒ අනිත්‍යත්වය හොඳින් තේරුම් ගත්තොත් යම්කිසි කෙනෙක් ඒ කාමයන් අතහැරලා ඒ වගේම රූප සංඥා ඒවත් අතහැරලා ඒවැය තියෙන ඒ අනිත්‍ය ලක්ෂණය හොඳට මතු කරගෙන ඒ බඳු වූ බොහෝම ෂණභංගුර දෙයක් ඒ බඳු අනිත්‍ය වූ දෙයක් මට අභිනන්දනයක් කරන්න මම සතුටුයි කියලා හිතා ගන්න මේවෙන් සතුටක් මට ලැබෙයි කියලා හිතා ගන්න සුදුසු නැහැ නේද? එහෙමත් නැත්නම් මේවා මම නැවත නැවත පතන්න මේවා නැවත නැවත මේවා ගැන හිතන්න මේවම අභිරමණය කරන්න මේවම හිතින් නැවත නැවත මෙනෙහි කරන්න මේ බඳු දෙයක් සුදුසු නැහැ නේද? මේවා තුළටම හිත බැස ගන්න මේවම පරාමර්ශණය කරන්න මේවම අල්ල බදා ගන්න සුදුසු නැහැ නේද කියලා තවත් අර ඒ කාමයන්ගේ කාම සංඥාවන්ගේ රූපයන්ගේ රූප සංඥාවන්ගේ මේවා තියෙන මේ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට කරගෙන එතනනුත් විපස්සනාවක් මතු කර ගන්න පුළුවන්. ඒ බඳු විපස්සනාවක් කරහා ගිහිල්ලත් අර විදිහටම හිත කාමයන්ගෙන් රූපයන්ගෙන් කාම සංඥාවන්ගෙන් රූප සංඥාවන්ගෙන් නිදහස් කරගෙන බොහෝම ආනෙන්ජ මට්ටමකට නොසෙල් වෙන මට්ටමකට පත් කර ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ බඳු ඒ ආනෙන්ජ මට්ටමක් පවා ඇතම් කෙනෙක් නිෂ්ඨාව කරගත්තොත් ඒක අවසානයයි කියලා හිතාගත්තොත් එතන ඊට අනුරූප යම්කිසි අරූපාවචර ධානයකටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ එයා ඒ බඳු ධානකින් නොපිරිහි කාලක්‍රියා කළොත් ඒ බඳු අරූප ලෝකයක උපත ලබන්න අවස්ථාව තියෙනවා. හැබැයි යෝගාවචරයේ එම දැහැනම පාවිච්චි කරගෙන ඒ බඳු වාතාවරණයක්ම ඒ බඳු මානසික වාතාවරණයක්ම හිතේ පවත්වමින් එම වාතාවරණය පාවිච්චි කරනවා නම් තව කෙලෙසුන්ගෙන් හිත මුදව ගන්න. හිතේ තියෙන රාග ద్వේෂ මෝහයන් දුරු කරගන්න අන්න ඒ බඳු කෙනෙකුට අවස්ථාවක් සැලසෙනවා විපස්සනාවක් තව දියුණු කළා. තමන්ගේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් කරගෙන මාර්ගඵල ප්‍රතිවේදයක් ලබන්නත් අවස්ථාව තියෙනවා. එතකොට මේ අවස්ථා තුනම සලකලා බැලුවාම මේ ආනෙන්ජ සප්පාය ප්‍රතිපදා තුනම ඇතම් කෙනෙකුට මේ ලබන ආනෙන්ජ මට්ටම මේ ලබන හිතේ නිදහස් මට්ටම නොසෙල්ලෙන මට්ටම ඒකට ඇලිලා ගත කළොත් එකෙන් යම්කිසි මේ එක්තරා අන්දමක නිදහසක් තියෙන බව ඇත්ත කාමයන්ගෙන් නිදහසක් කාම සංඥාවන්ගෙන් නිදහසක් තියෙන බව ඇත්ත. හැබැයි ඒක නෙමෙයි පරමාර්ථයේ විය යුත්තේ. එතන එක්තරා අන්දමකින් කියනවා නම් ලැබුම් පොලක් පමණයි. తాවකාලික ලැබුම් පොලක් පමණයි. අම්බලමක් පමණයි. නමුත් ඉන් එහාට යා යුතු මාර්ගයක් අනුගමනය කළොත් මේ අවස්ථා තුනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් පදනම් වශයෙන්. එම පදනම මත පිහිටගෙන තව කෙලෙසුන් දුරු කරමින් කෙලෙස් දුරු කරන මාර්ගයකට අනුගත වුණොත් එයා අනේ ඊට වඩා එහා විපස්සනා මාර්ගයකට විපස්සනා නුවණකට අවතීර්ණ වෙන්න මෙම යෝගාවචරයට හැකියාව ලැබෙනවා. ඉතින් මේ විදිහට දැන් භාගතුන් වහන්සේ මේ ආනිස සප්පාය ප්‍රතිපදා තුනක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මෙතනින් නතර නොවි ආකින් චඤ්ඤායතන සප්පාය ප්‍රතිපදා තවත් ඔන්න ප්‍රතිපදා තුනක් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මේ ආනන්ද සප්පාය සූත්‍රයේදී විවිධාකාර වූ නිවන් මාර්ග රැසක්
භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා. දැන් අපි මෙතෙක් කතා කළා ඒ ආනන්ද සප්පාය ප්‍රතිපදා. ඒ බඳු ප්‍රතිපදා තුනක් ඉදිරිපත් කරනවා. ඊළඟට දැන් තවත් ඉදිරිපත් කරනවා ආකින් චඤ්ඤායතන සප්පාය ප්‍රතිපදා. ඒ බඳු ප්‍රතිපදා තුනක් ඉදිරිපත් කරනවා. ඒතර පළවෙනි ප්‍රතිපදාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා මේ ditta ධම්මික වශයෙන්. ඒ කියන්නේ මෙලෝ වශයෙන් ලබන්න තියෙනවා නම් යම්කිසි කාමයක්. ඒ වගේම අනාගතයේදී ලබන්න තියෙනවා නම් යම්කිසි කාමයක්. ඒ වගේම ditta ධම්මික වශයෙන් මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් වර්තමාන වශයෙන් ලබන්න පුළුවන් ලැබෙන හිතේ තියෙන යම් කාම සංඥාවන් තියෙනවද? අනාගතයේ හිතේ බලාපොරොත්තු වෙන යම් කාම සංඥාවන් තියෙනවද? ඒ වගේම වර්තමාන වශයෙන් තියෙන රූප තියෙනවද? වර්තමාන වශයෙන් තියෙන රූප සංඥා තියෙනවද? අනාගත වශයෙන් තියෙන රූප තියෙනවද? රූප සංඥා තියෙනවද? මේ සියල්ලම සලකන්න පුළුවන්. ඒ වගේමයි මෙතෙක් අපි කතා කරපු අර ආනෙන්ජ සංඥාවත් මෙතෙන්ට ඇතුළත් කළා. මෙන්න මේ ආනෙන්ජ සංඥාව තියෙනවද? එතකොට මේ සියල්ල ඇවිල්ලා මේ සියලු මේ රූප සංඥා වෙන්න පුළුවන්, කාම සංඥා වෙන්න පුළුවන්, අර මෙතෙක් කතා කරපු අර අතිශය සූක්ෂම ආනෙන්ජ සංඥාව පවා වෙන්න පුළුවන්. දැන් එතකොට එතන ආනෙන්ජ සංඥා වශයෙන් ගන්න තියෙන්නේ රූපාවචර දැහැන්වල තියෙන යම් සංඥාවකුත් අර කතා කරපු ආකාසානංචායතන විඥානංචායතන කියන ඒ ඊ타ම සියුම් අරූප ධානවල තියෙන යම් සංඥාවකුත් මේ සියලුම සංඥාවලටත් වඩා අතිශය සූක්ෂම සංඥාවක් වශයෙන් මේ සියලු සංඥා දුරු වෙච්ච මට්ටමක්. ඔන්න ආකින්චඤ්ඤායතනයක් වශයෙන් තවත් යෝගාවචරයක් වඩනවා. සබ්බා සංඥා යත්තේතා අපරිසේසං නිරුද්ධಂತಿ ඒතං සන්තං ඒතං පනීතං යදිදං ආකින්චඤ්ඤායතනಂತಿ කියලා එයා උත්සාහවන්ත වෙනවා. දැන් මේ අපි මෙතෙක් කතා කරපු මේ කාමයන්, කාම සංඥාවන්, රූපයන්, රූප සංඥාවන් මේ සියල්ලත් අර දැන් මේ දක්වා කතා කරපු ඒ බොහොම සූක්ෂම ආනන්ද සංඥාවත් මේකට අන්තර්ගත කරලා. ඒ කියන්නේ රූපාවචර දැහැන් වල තියෙන සංඥාවන්, ඒ වගේම අරූපාවචර පළවෙනි සහ දෙවෙනි. ඒ කියන්නේ ආකාසානංචායතන විඥානංචායතන කියන ඒ සංඥා දෙකත් අන්තර්ගත කරලා මේවටත් එහා ගිය කිසිත් නැති තත්වයක්. එයා දැන් හිතනවා. ඒ බඳු තත්වයක් ගැන එයා හිතේ ඇල්මක් ඇති කරගත්තොත් එයාට පුළුවන් ආකින්චඤ්ඤායතන කියන සමාපත්තියටපත් වෙන්න. ඉතින් අපි සමතේ පැත්තෙන් පොඩ්ඩක් කතා කරොත් අපි තුමු යම්ස යෝගාවචරයේ කසිනියක් එහෙම පාවිච්චි කළා. එයා ක්‍රමානුකූලව රූපාවචර ධානය දියුණු කළා. ඒකත් තව වර්ධනය කරගෙන ගිහිල්ලා ඊළඟ අරූපාවචර ධානය වලටත්පත් වුණොත් ඒ කසිනය උගුලවපු අහස අනුගමනයේ මේ අරමුණු කරමින් ආකාසානංචායතනයටපත් වුණොත් ඒකේ තියෙන ආදීනව නැත්තම් ඒකේ තියෙන දුර්වලතා තේරුම් අරගෙන විඥානංචායතනයටත්පත් වුණොත් ඒකෙත් තියෙන යම් දුර්වලතා තේරුම් අරගෙන ඒකත් අතහැරලා ආකින්චඤ්ඤායතනයටත්පත් වුණොත් ඒ කියන්නේ නත්ති කිංචී කියලා කිසිත් නැහැ මෙතන කියලා ඒ කිසිත් නැති සංඥාව අරගෙන කිසිත් නැති බවක් හිතේ හොඳට වඩලා යා මේ ආකින්චඤ්ඤායතන කියන අරූපාවචර ධැනට සමවදින්න ඉඩ තියෙනවා. ඉතින් මේ කතා කරන්නේ සෑහෙන ගැඹුරු සමත සමාධියක්. ඉතින් එතකොට මේ මාර්ගය නැත්නම් මේ ආකින්චඤ්ඤායතනයට කෙනෙකුට ඕනනම් සම්පූර්ණයෙන්ම සමතයක් වඩලා යන්නත් අවස්ථාව තියෙනවා. දැන් අපි අහලා තියෙනවා බුදුරජාන් වහන්සේ බුදු වෙන්න කලින් ඒ බෝසතාණන් වහන්සේ වශයෙන් කිං කුසල ගවේෂීව කටයුතු කරනකොට උන්වහන්සේට හම්බ වෙච්ච එක ගුරුවරයෙක් තමයි ආලාර කාලාම කියලා කියන්නේ. එතුමා මෙන්න මේ ආකින්චඤ්ඤායතනෙ දක්වා දියුණු කරලා තියෙන කෙනෙක්. ඒතර අපිට තේරෙනවා මේක මේ බුදුරජාන් වහන්සේට පමණක් ආවිනික වෙච්ච ක්‍රමයක් නෙමෙයි. මේ සමතයක් හරහා ගිහිල්ලා නැත්නම් සමත භාවනාවක් හරහා ගිහිල්ලා ආකින්චඤ්ඤායතන සමාපත්තියට සමවැදීමක් පූර්ව බුද්ධ ශාසනයේ පවා තිබිලා තියෙනවා. බුදුරජාන් වහන්සේට කලින් පවා මේ බඳු දැහැනකට සමවැදීමක් ගැන මිනිස්සු දැනගෙන ඉඳලා තියෙනවා. ඉතින් මේකට බෞද්ධ වෙන්න ඕනේ නැහැ එමනම්. දැන් හැබැයි මේ ආකින්චඤ්ඤායතනයේටම වෙනත් විපස්සනා ක්‍රම වලින් යන ක්‍රමයකුත් දැන් ඊළඟ ප්‍රතිපදාවලදී බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. කෙසේ නමුත් දැන් මෙතෙන්දී අපි මේ පළවෙනි ප්‍රතිපදාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ විශේෂයෙන්ම සමතෙන් අර වගේ
රූපාවචර ධානය පසු කළා ගිහිල්ලා අරූපාවචර ආකාසානංචායතනයත් පසු කළා ගිහිල්ලා විඥානංචායතනයත් පසු කළා ගිහිල්ලා ඊළඟට ආකින්චඤ්ඤායතනය කියන මෙන්න මේ අරූප සමාපත්තියට සමවැදීම තමයි මෙන්න මේ පළවෙනි ප්‍රතිපදාවේදී පෙන්වන්නේ. ඉතින් ඇතම් කෙනෙක් මේ ප්‍රතිපදාව උතුම් කියලා සිතාගෙන මේක තමයි යන්න තියෙන ගැඹුරුම තැන කියලා හිතාගෙන මේක තමයි මෙලෝ වශයෙන් ලබන්න තියෙන විමුක්තිය කියලා හිතාගෙන කටයුතු කළා. ඒකටම ඇරිලා එතන නොපිරිහි කලුරිය කළොත් එයාට බොහෝම කල්ප ගණන් ආයුෂ තියෙන ඒ අරූපාවචර ආකින්චඤ්ඤායතන බ්‍රහ්ම ලෝකයේ උපදින්න අවස්ථාවල සැරසෙනවා. ඉතින් ඒක සාරවත් වශයෙන් සලකපු සෑහෙන පිරිසක් එදා සමාජයේ අදත් සමහර විට ඇති. ඉතින් අවාසනාවකට එබඳු තත්වයකදී බුදු කෙනෙකුටවත් ඉන් එහාට යාට පාර කියලා දෙන්න අවස්ථාවක් නැහැ කියලා කියනවා. කල්ප ගාණක් එතන සැරිසරන්න සිද්ධ වෙනවා. මොකද අරූපාවචර ලෝකයක් නිසා කිසිම sannivedanayak කරගන්න විදිහක් නැහැ. ඒ නිසා එක අතකින් මේ සංසාරයේම දීර්ඝ කාලයක් හැබැයි කාමයන්ගෙන් රූප සංඥාවන්ගෙන් කාම සංඥාවන්ගෙන් අතමුදිනු තත්වයක් හැබැයි සූක්ෂම තත්වයක් පරිහරණය කරන්න අවස්ථාවක් සැලසෙනවා. හැබැයි ඉතින් කවදා හෝ කල්ප ගානකට පසුව හෝ ඒ දැහැනත් දුර්වල වෙලා ඒකත් පිරිහිලා යා ඊට යටින් තියෙන බ්‍රහ්ම ලෝකවලට ඊට යටින් තියෙන දිව්‍ය ලෝකවලට මනුෂ්‍ය ලෝකවලට පැමිණෙන්න ඉඩ තියෙනවා. පැමිණෙනවා. ඉතින් ඔක තමයි සාමාන්‍ය తত্ত্বය. මොකද මේ කතා කරන මේ අකින්චඤ්ඤායතනයවත් ස්ථිර දෙයක් නෙමෙයි. ඉතින් ඒ తত্ত্বය හඳුනා ගන්න යෝගාවචරය. අන්න බුදුරජාන් වහන්සේ යාට විපස්සනාවක් කියලා දෙනවා. යාට බුදුරජාන් වහන්සේ කියනවා අයම්පිකෝ ආකින්චඤ්ඤායතන සමාපatti අபிසංකතං අபிසංචේතිතං. ඒක මේ සඳහන් වෙනවා අට්ඨකනාගර සූත්‍රයේදී කොහොමද මේ ආකින්චඤ්ඤායතනය පවා විපස්සනාවකට නංවන්නේ. මොකද දැන් මේ අති කරගත්තා වූ ආකින්චඤ්ඤායතන මට්ටම මේ කියන බොහොම ප්‍රබල සමාධි මට්ටම ඒකත් මේ සෑහෙන උත්සාහයකින් ඇති කරගත්ත දෙයක්. ඒකත් සකස් කිරීමක් සහිත දෙයක්. ඒකත් මේ හිත සකස් කළා හිත තත්වගත කළා සමාධිමත් කළා ඇති කරගත්ත වූ තත්වයක්. ඉතින් ඒ විදිහට සකස් කරපු තත්වය බොහොම අනිස්තිර වූ දෙයක්. හරියට අර බෝලයක් වතුරේ කකුලෙන් පාගෙන ඔබාගෙන ඉන්නවා වගේ මේ පාදය අයින් කරපු ගමන් ආයෙත් ඒ බෝලේ මතු පිටට පැමිණෙනවා. අන්න ඒ වගේ දැන් මේක බොහොම උවමනාවෙන් සමාධි වඩලා ක්‍රමානුකූලව හිත සකස් කරලා ඇති කරගන්න තත්ත්වයක් තමයි දැන් මේ ආකින්චඤ්ඤායතන මට්ටම. අபிසංකතං අபிසංචේතිතං. ඒ වගේම චේතනාපූර්වකව තමයි යා කටයුතු කරන්නේ. යා හිතනවා මුලින් මෙන්න මේක තමයි යන්න තියෙන උත්කෘෂ්ඨ මට්ටම කියලා. ඊළඟට ඒ தത്വයට යා හිතපත් කරගන්නවා. ඊළඟට ඒක බහුලීකృత කරනවා. නැවත නැවත මේ මට්ටමේම හිත පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට හිත தත්වගත කිරීමක්. හිත එක්තරා අන්දමකින් ඉබ්බන්දු තැනකම රඳවීම සඳහා නැවත නැවත ක්‍රියා කිරීමක් තමයි තියෙන්නේ. පුරුදු කිරීමක් තමයි තියෙන්නේ. ඉතින් ওই විදිහට පුරුදු කරන ලද හිත කාලයක් තිස්සේ පුරුදු කරන්න එතනම ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි වසී කරනවා කියලා කියන්නේ. එතකොට ඉබ්බන්දු සමාධියකට යහුසුලුවපත් වෙන්න වශී කරනවා. ඊළඟට තමන් අදිෂ්ඨාන කරපු කාල පරිච්ඡේදයක් එතන ඉන්න වශී කරනවා. ඊළඟට තමන් කැමති වෙලාවකදී ඒකින් මිදෙන්න වශී කරනවා. ඒ විදිහට විවිධාකාර වශීතා පහක් ගැන සාමාන්‍යයෙන් සමත සමාධිවලදී කතා කරනවා. ඉතින් මේ తত্ত্বය බුදුරජාණන් වහන්සේ ඒ පෙන්නලා දෙන්නේ කෙනෙකුට ඕනනම් පුළුවන් මේකේ තියෙන මේ අනිත්‍ය తত্ত্বය තේරුම් ගන්න. මේකේ තියෙන මේ සංකත తত্ত্বය තේරුම් ගන්න. මෙතන තියෙන මේ සකස් කරපු తত্ত্বය තමන් උවමනාවෙන් හිත චේතනාපූර්වක සකස් කළා తত্ত্বගත කළායි මේ පවත්වන්නේ. කියන මෙන්න මේ ස්වභාවය තේරුම් ගන්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මොකද යංකෝපන කිංචි අபிසංකතං අபிසංචේතිතං තං අනිච්ඡං නිරෝධ ධම්මಂತಿ. යමක් ඕනම යමක් මේ විදිහට தত্ত্বගත කළා සකස් කළා වීරයෙන් පවත්වන ස්වභාවයක් නම් තියෙන්නේ තත්වයක් නම් තියෙන්නේ. ඒබඳු දෙයක් සදාකාලික තත්වයක් නෙමෙයි. ඒබඳු දෙයක් අනිත්‍යයි. ඒබඳු දෙයක් හැමතිස්සෙම බොහොම తాවකාලිකයි. නිරෝධ ධම්මಂತಿ. ඒක අනිවාර්යෙන්ම කවදා හෝ අවසන් වෙනවා. සෝ තත්තටිතෝ ආසවානං khයම් පාපුනාති. හැබැයි දැන් බුදුහාඳුරෝ උපක්‍රමයක් යෝජනා කරනවා මේ తত্ত্বය පාදක කරගෙනම තවදුරටත් විපස්සනාව දියුණු කරගන්න. කියන්නේ ඒ தത്വයට දැන් ඇලිලා ඒ தത്വෙම එල්බ ගන්න යන්න එපා. ඒක ටිකක් දැන් ලිහිල් කළා.
ඒක ඒ සංකත බව තේරුම් අරගෙන දැන් සකස් නොකර ඉන්න උත්සාහන්ත වෙනවා. එයා මුලදී සකස් කළා හිත අර තත්වයට ගත්තා. දැන් ටිකක් වීරය ලිහිල් කළා, සමාධිය ලිහිල් කළා හිතට සකස් කිරීම අඩු වෙන්න සලස්සනවා. එතකොට ඔන්න ආයෙත් හිතට කෙලෙස් එනවා. ආයෙත් හිතේ යම් යම් වේදනා පහළ වෙනවා. යම් ආයෙත් ඔන්න හිතේ සුළු සුළු කෙලෙස් පහළ වෙනවා. එතකොට අන්න ඒවා හඳුනා ගනිමින් එතන කෙලෙස් දැක දැක ප්‍රහාණය කරන්න කෙනෙක් උත්සාහවන්ත වෙනවා. එතකොට මේ බඳු ප්‍රතිපදාවක් කෙනෙකුට අනුගමනය කරන්න පුළුවන්. මේ සමතෙන් ප්‍රබල සමාධියක් ඇති කරගෙන ඒක බහුලීකృత කළා ඒකම පාදක කරගෙන දැන් ඊට පස්සේ ඒක ලිහිල් කරනවා. ඒ කරපු සකස් කිරීම ලිහිල් කරනවා. වීරය අඩු කරනවා. සමාධියේ ගැඹුර අඩු කරනවා. එතකොට අන්න හිත තව නිකන් සරල මතු පිටකට එන්න ගන්නවා. සමාධියේ ශක්තිය ප්‍රබලත්වය හීන වෙන්න පටන් ගන්නවා. එතකොට අන්න ආයෙත් හිතට කෙලෙස් එනවා. ඒ මතුවෙන කෙලෙස් අන්‍යව විපස්සනාවට නංවනවා. දැන් මේකට සරල උපමාවක් කියනවා නම් අපි හිතමු අපි ලොකු යුද්ධයක් කරනවා. ඒ යුද්ධේ කරන්න ගිහිල්ලා ඉතින් අපි ලොකු බලකඳවුරක් සකස් කරනවා. හොඳ ශක්තිමත් වැටක් සකස් කරනවා. ඉතින් අපි ඒ බලකඳවුර ඇතුළට වෙලා ඉන්නවා. ඉතින් ඒක ඇතුළට වෙලා ඉන්න තාක් ඒ බලකඳවුරේ තියෙන බල සම්පන්න බව නිසා කිසිම සතුරෙකුට ඇතුළට එන්න බෑ. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ එළියේ සතුරු නැහැ කියලා. ඉතින් යම්කිසි කෙනෙකුට ඕනනම් මේ සියලු සතුරන් නැසලා බොහෝම සාමකාමී පරිසරයක ජීවත් වෙන්න කිසිම බලකඳවුරකුත් තොරව බොහෝම හැබැයි සතුරන්ගෙනුත් තොරව ඉන්න පුළුවන් කමක් තියෙනවනේ. ඉතින් ඒක බොහොම උත්කෘෂ්ටයි කියන්න පුළුවන්. ඉතින් හැබැයි ඒකට එහෙමනම් එයා ඒ සතුරන් නසන ක්‍රමයක්, සතුරන් විනාශ කරන ක්‍රමයක් එයා අනුගමනය කරන්න වෙනවා. බලකඳවුරට වෙලා හිටියා කියලා එහෙමනම් මේ සතුරන් ජය ගන්න හම්බෙන්නේ නැහැ. එයා බලකඳවුරෙන් එළියට ඇවිල්ලා එහෙනම් සටනක් මෙහෙවන්න සිද්ධ වෙනවා. එතකොට තමයි අන්න මේ සතුරන් හඳුනගෙන සතුරන් විනාශ කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි මෙතනත් තියෙන්නේ. එයා මුලින් මේ ප්‍රබල සමාධියක් ඇති කරගත්තා. එතෙන්දී සතුරන් යටපත් වෙලා තියෙනවා, කෙලෙස් සතුරන් යටපත් වෙලා තියෙනවා. හැබැයි මේ తాවකාලික තත්වයක් බව තේරුම් අරගෙන හොඳට මේ පදනම සකස් කරගත්තට පස්සේ එයා දැන් අන්න බලකඳවුර ටිකක් ලිහිල් කරනවා. එතකොට ඔන්න සතුර එක්කෙනා දෙන්න ඇතුළට එන්න පටන් ගන්නවා. හැබැයි මෙයා හොඳට ඇහැ ගහගෙන ඉන්නේ, සතිමත්ව ඉන්නේ. එතකොට අන්න සතුරන් හඳුනා ගන්න පුළුවන්. කෙලෙස් සතුරන් විවිධාකාර කෙලෙස් හඳුනා ගන්න පුළුවන්. ඒ හඳුනා ගනිමින් ප්‍රහාණය කරනවා. දැනගන්නවා, දැක ගන්නවා, අතහැරලා දානවා. දැනගන්නවා, දැක ගන්නවා, අතහැරලා දානවා. ඉතින් මේ විදිහට අන්න කෙනෙක් දැන දැක කෙලෙස් ප්‍රහාණයක් කරන්න පටන් ගත්තොත් එයාට පුළුවන් වෙනවා එහෙමනම් ආශ්‍රවයන් ඡය කරන ප්‍රතිපදාවක ගමන් කරන්න. ඉතින් ওই විදිහට බුදුහාමුදුරුවෝ මේ ආකින්චඤ්ඤායතන සප්පාය ප්‍රතිපදාවක් කියලා දෙනවා. දැන් ඔතනින් අතර වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා තවත් ක්‍රමයක්. ඒකයිල තනිකරම විපස්සනා ක්‍රමයක්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියනවා ශුඤ්ඤමිදං අත්තේනවා අත්තනියේනවා. දැන් මේ තනිකර විපස්සනාවක් කතා කරන්නේ. දැන් ඇතම් යෝගාවචරයක් හොඳට භාවනාවක් වඩනවා. අපි හිතමු යා සතිපට්ඨානයක් වඩනවා. සතිපට්ඨානේ වඩද්දී එයාට තේරෙනවා අපි හිතමු එයා මේක සරලව විස්තර කරන්න පහසුයි ධාතු මනසිකාරයක් වගේ උදාහරණයක් ගත්තාම මේ ධාතු මනසිකාරය එයා දැන් උත්සාහයෙන් වඩනවා. එයාට දැන් සක්මනකට ගිහිල්ලා පාදයක් ස්පර්ශ වෙන දිහා බලනවා. එතන දැනෙන තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති මේ සියල්ල එයා හඳුනා ගන්නවා. පරයන්කයට ඇවිල්ලත් එයා හොඳට අපි තුමු ආනාපාන සතියකින් එහෙම නැත්නම් පිම්බීම හැකිලීමකින් මේ කුමක් හෝ උපක්‍රමයකින් එයා හොඳට හිතේ ඒකාග්‍රතාවය දියුණු කරගෙන සතිය දියුණු කරගෙන මුළු කය පුරාම මතුවෙන විවිධ ධාතු ලක්ෂණ හඳුනා ගනිමින් කාලය ගත කරනවා. එතකොට මේක බහුලීකృత කරන්න එයාට දැන් හොඳට වෙන් වශයෙන් මේ ධාතු හඳුනා ගන්න පුළුවන්. තද ගතියක්, රළු ගතියක්, උණුසුමක්, සිසිලසක්, කම්පනයක් මේ ආදී වශයෙන් වෙන් වශයෙන් එයාට මෙන් පිරිසුදුව තේරෙනවා මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය. ඔය අතිපූජනීය මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේත් විශේෂයෙන් මතක් කරනවා යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි කියලා. ඉතින් මෙතනක් තියෙන ඒ වගේ දෙයක්. ඒ කියන්නේ ධාතුන් ඒගොල්ලන්ගේ ලක්ෂණ හරහා තමයි ඒගොල්ලෝ ඉන්න බව අපිට හඟවන්නේ. ඉතින් අපි මේ ලක්ෂණ තේරුම් ගනිමින් ඒවා අපිම අත්දකිමින් ඍජුව එතන අත්දකිමින්
අපි මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය හඳුනා ගන්නවා. ඉතින් මේකට එක ඉරියව්වක් කියලා නැහැ. ඕනම ඉරියව්වක මේක කරන්න පුළුවන්. ඉඳගෙනත් මේ විදිහට ධාතු ලක්ෂණ හඳුනා ගන්නවා. සතපිලත් මේ විදිහට ධාතු ලක්ෂණ හඳුනා ගන්නවා. හිටගෙනත් මේ විදිහට ධාතු ලක්ෂණ හඳුනා ගන්නවා. සක්මනේදිත් මේ විදිහට ධාතු ලක්ෂණ හඳුනා ගන්නවා. අපි තුමු කාලයක් මේ විදිහට මේ ධාතු මනසිකාරයේ යම්කිසි ලෝකාවචරයක් නිරත වුණොත්. එතකොට මේ තියෙන්නේ හුදු ධාතු ක්‍රියාකාරීත්වයක් පමණක් ය. මෙතන සත්වයක් පුජ්‍යලයක් මමෙක් කියලා දෙයක් නැත කියලා අන්න යාට මෙතන මේ සත්වයක් පුජ්‍යලයක් නැති බව තේරෙන්න ඉඩ තියෙනවා. දැන් යාගේ හිතේ තියෙන ධාතු සංඥාවක් අර තිබිච්ච සත්ව සංඥාව දැන් හිතින් බැහැර වුණා. එතකොට දැන් මෙතන ගන්න කියලා සත්ව පුජ්‍යල ආත්ම සංඥාවක් නැති බව යාට තේරුණා. අන්න යාට තේරෙනවා ශුන්‍යමිදං අත්තේනවා අත්තනීයේනවා. මෙතන මේ ගන්න කියලා ආත්මයක් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් නැහැ. ඒ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් ආත්මයක් කියන ස්වභාවයෙන් මෙතන හිස් ශූන්‍යයි. ඒ වගේමයි මගේ කියලා ගන්න දෙයක්වත් මෙතන නැහැ. ඒ මගේ කියන දෙයිනුත් මෙතන ශූන්‍යයි. දැන් එයාට මේ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් සත්වයක් ආත්මයක් නැති බව හොඳට එයා ප්‍රගුණ කළොත් එයාගේ හිත දැන් ටික ටික මේ අල්ලගෙන ඉන්න දේවල් අතහැරලා දාන්න පටන් ගන්නවා. දැන් මේක අල්ලගෙන ඉන්න මෙතන කෙනෙක් පුජ්‍යලයක් මමෙක් ඉන්නවා කියලා. නමුත් මෙතන කෙනෙක් පුජ්‍යලයක් නැති බව හොඳට වැටහෙන්න. ඒක විපස්සනා නුවණක් වශයෙන් දියුණු වෙන්න අන්න හිත ඒ අල්ලගෙන ඉන්න ඇල්ලිල්ල ලිහිල් කරන්න පටන් ගන්නවා. බුරුල් කරන්න පටන් ගන්නවා. එතකොට මේ කයේ තියෙන ඒ රේඛා මැකිලා යනවා. එහෙම නැත්නම් මේ කයේ තියෙන පරිමාව එහෙම නැත්නම් ඒ කය පෙන්눔 කරන ඒ සීමාවන් ඔක්කොම මැකිලා ගිහිලා නිකන් කය බොඳ වෙලා කය කෑලි වලට කැඩලා ගිහිල්ලා ඒ බඳු අර ඝන සංඥාවක දැන් මේ යෝගාවචරයට රැඳෙන්න බෑ. එයා කයට අවධානය යොමු කරාම එයාට පේන්නේ මෙතන කෙනෙක් පුජ්‍යලයක් නැති බවක්. තනි ඒකකයක් තනි ඒක ඝණයක් නැති බවක් තමයි එයාට පේන්නේ. එයාට දැන් මෙතන දෙයක් නැහැ. එයාට දැන් මෙතන කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ, මමෙක් නැහැ, ආත්මයක් නැහැ. ශුන්‍යමිදං අත්තේනවා අත්තනීයේනවා. එයාගේ එතකොට දැන් ටික ටික මේ தত্ত্বය බහුලීකృత කරන්න දැන් එයාට ඒ මට්ටමට ටිකක් ඉක්මනට එන්න පුළුවන්කමක් ඇති වෙනවා. ඒ කියන්නේ මුලදී නම් ක්‍රමානුකූලව වඩලා එතෙන්ට එන්න ඕනේ. හැබැයි කාලයක් දිනු කරන්න ඒ මුකුත් නැති සත්වයේ පුජ්‍යලයක ආත්මයක් නැති බව ඉක්මනට ගන්න පුළුවන් කමක් එයාට ඇති වෙනවා. දැන් ගන්න හිත මේ ආත්මයක් සත්වයේ පුජ්‍යලයක නැති බව අරමුණු කරමින් අපි කියන සාමාන්‍යයෙන් ශුන්්‍යත විමෝක්ෂ මුඛයක් කියලා කියන මේ ශූන්‍ය භවකින් එයාගේ හිත අර අල්ලගෙන හිටිය දේවල් අතහැරලා දානවා. මොකද මෙතන ගන්න දෙයක් නැහැ. ගන්න සාරයක් නැහැ. ගන්න ආත්මයක් නැහැ. අල්ලන්න කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ, මමෙක් නැහැ කියලා මෙතන තියෙන හුදු ශූන්‍යත්වයක්, හිස් බවක්. මෙතන කිසිත් නැහැ කියලා තමයි දැන් අන්න යාට හිත වැටහෙන්නේ. ඉතින් මෙන්න මේ හිස් බව දැන් අන්න යා බහුලීකృత කරනවා. ඒක දැන් ඔන්න විනාඩි 5ක් පවත්වනවා, විනාඩි 10ක් පවත්වනවා, විනාඩි 20ක් පවත්වනවා, පැයක් පවත්වනවා. දැන් අන්න මෙන්න මේ తত্ত্বය ආකින්චඤ්ඤායතන මට්ටමක්. මෙතන දැන් කිසිවක් නැහැ. අල්ලන්න කිසිවක් නැහැ. කිසිම සංඥාවක් නැහැ. සත්වයේ පුජ්‍යලයක්, මිනිස්සෙක්, දෙවියෙක්, ගාන්ධර්වෙක් කවුරුවත් නැහැ. ආත්මයක් නැහැ. දැන් හිතේ තියෙන හුදු හිස් බවක් පමණයි. දැන් එතකොට මේ විපස්සනාවක් කරහා අර ආකින්චඤ්ඤායතන මට්ටමට ආපු මාර්ගයක් මේ පෙන්වන්නේ. ඉතින් එතකොට මේක තවදුරටත් හොඳට පැහැදිලිව විස්තර කරනවා මජ්ක්‍ධිම නිකායේම එන සලායතන විභංග සූත්‍රයේදී. බුදුරජාණන් වහන්සේ අර මුලින් ධාතු වශයෙන් දකිමින් එන ඒ මාර්ගය ඒවා වඩමින් ඇවිල්ලා හිත ඒ මොකක්වත් නැති තත්වයටපත් කිරීම පෙන්නනවා උපේක්ඛා නානත්තා නානත්ත සිතා කියලා. ඒ කියන්නේ උපේක්ෂාවකට එන්න පුළුවන් විවිධත්වයක් කරහා. ඒ කියන්නේ විවිධාකාර ධාතු සම්මර්ෂණය කරමින් ඒ පඨවි ධාතු ආපෝ තේජෝ වායෝ මේ මොනවා හෝ ඒ විවිධ ක්‍රම හරහා හැබැයි හිතපත් වෙන්නේ අර උපේක්ෂාවට. කිසිත් නැති තත්වයකට. ඊළඟට ඒ తত্ত্বය තේරුම් අරගත්ත යෝගාවචරය. එයා මේ తত্ত্বය දැන් හිතේ බහුලීකృత කරනවා.
දැන් මුලදී සෑහෙන උත්සාහයක් දරලා තමයි මේ විනාඩියක් ඒ හිස් ස්වභාවය ශූන්‍ය ස්වභාවයේ හිතේ පැවැත්තුවේ. දැන් ඊළඟ දවසෙත් ඒක උත්සාහන්ත වෙනකොට ඔන්න දැන් විනාඩි 2ක් පවත්වන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න විනාඩි 3ක්, ඔන්න විනාඩි 5ක්, ඔන්න විනාඩි 10ක්, 20ක්, 30ක්. ඔය ආකාරයෙන් දිනු කරන්න එයාගේ හිතේ පළපදියම් වෙනවා මෙන්න මේ ශූන්‍ය ස්වභාවය. එයාගේ හිත හඳුන ගන්නවා මෙන්න මේ ශූන්‍ය ස්වභාවය. එතකොට එන්න යාට පුළුවන් ඔන්න සක්මනේදිත් ඒ ශූන්‍ය ස්වභාවයට හිත ගන්න. අර තරම් වටරවුමක් දැන් යන්න ඕනේ අර තරම් උත්සාහ කරන්න ඕනේ සියලුම ධාතු සම්මර්ෂණයක් කරන්න අවශ්‍ය නැහැ. දැන් අන්න හිතේ එක්තරා අන්දමින් රෙජිස්ටර් වෙලා තියෙනවා මෙන්න මේ ශූන්‍ය ස්වභාවය. ඉතින් අන්න යාට දැන් යහුසුලුව ඒ ශූන්‍යත්වයට හිත ගන්න පුළුවන්. ආකින්චඤ්ඤායතන මට්ටමකට හිත ගන්න පුළුවන්. ඔය මට්ටම බුදුහාඳුරෝ පෙන්නනවා උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිතා කියලා. මෙතන තියෙන මේ ඒකත්ව වූ උපේක්ෂාවක්. දැන් අර විවිධාකාර මාර්ග හරහා යන්න ඕනේ ඍජුවම එකපාරටම මේ ඒකත්ව උපේක්ෂාවට. මේ එතන තියෙන එකම රහක්, එකම රසයක්. මේ එකම රසයක් වෙච්ච මේ උපේක්ෂාවට දැන් යාට හිත ගන්න පුළුවන්. මේ සියලුම අරූප ධානවල තියෙන උපේක්ෂාවක්. ඒතොර මෙන්න මේ උපේක්ෂාවට යාගේ හිත ගන්න පුළුවන්. දැන් එයා ආවේ ආකින්චඤ්ඤායතන මට්ටමකට. හැබැයි විපස්සනාවක් කරහා. නමුත් අවාසනාවකට යම් යෝගාවචරයක් මේක දැන් ඇලෙන්න පටන් ගත්තොත් මේ தത്വෙට දැන් එයා ඇලෙන්න පටන් ගත්තොත් මේක හොඳයි මේක තමයි යන්න තියෙන උපරිම මින් එහාට කරන්න දෙයක් නැහැ මේකෙම පුළුවන් තරම් දැන් ඉන්නයි තියෙන්නේ කියලා එයා ඒක බොහොම ප්‍රබලව දිගට පවත්වන්න පටන් ගත්තොත් අන්න ඒකේම හිත දැන් තත්වගත වෙලා එයාගේ අර ඒ දැහැනට තියෙන ඇල්ම නිසා එතන තියෙන නිකාන්තිය නිසා මේ භවයෙන් චුත වුණොත් එයා සමහරලාට ආකින්චඤ්ඤායතන කියන බ්‍රහ්ම ලෝකේ උපදින්න අවස්ථාව ලැබෙනවා. විපස්සනාවෙන් ආවා හැබැයි ඇවිල්ලා අල්ලගත්තා අර සූක්ෂම తත්වය. ඒ නිසා ඉතින් తాවකාලිකව යාට අර රූප සංඥා කාම සංඥා අර කලින් කතා කරපු ආනෙන්ජ සංඥා මේ ඔක්කොගෙම තොර ආකින්චඤ්ඤායතන මට්ටමක නැත්නම් ආකින්චඤ්ඤායතන සංඥා මට්ටමක තමයි එයා නතර වුනේ. හැබැයි ඉතින් කල්ප ගාණක් ඉඳලා ආපහු ඉතින් මේ ලෝකෙටත් එන්න සිද්ධ වේවි. ඒකයි බුදුහාඳුරෝ කියන්නේ අයම්පිකෝ ආකින්චඤ්ඤායතන සමාපatti අபிසංකතං අபிසංචේතිතං. මේ කතා කරන ආකින්චඤ්ඤායතන මට්ටම පවා සකස් කරලා ගත්ත දෙයක්. බොහොම චේතනාපූර්වකව හදාගත්ත දෙයක්. ඒ බඳු තත්වයක් අනිච්ඡං නිරෝධ ධම්මන්ති. ඒ නිසා මෙම තත්වයක් අනිත්‍යයි. මෙම තත්වයක් తాවකාලිකයි. මෙම තත්වයක් නැසෙන සුළුයි. කියලා අන්න මේකට තියෙන ඇල්ම දුරු කරනවා. ඇල්ම දුරු කළා දැන් විපස්සනාවක් වඩන්න මේ తত্ত্বය එයා පාවිච්චි කරනවා. ප්‍රයෝජනෙන් සලකලා මේ සමාධි මට්ටම එයා පාවිච්චි කරනවා. පාවිච්චි කරන්නේ කොහොමද? මේ සකස් වෙච්ච ගතිය දැන් අඩු කරනවා. සකස් කිරීම අඩු කරනවා. ඌමනාවෙන් ප්‍රබලව වීරය යොදලා මේ ආකින්චඤ්ඤායතන මට්ටම පවැත්වීම අඩු කළා සමාධිය ලිහිල් කරනවා. සමාධිය නොගැඹුරු කරනවා. වීරය ලිහිල් කරනවා. හිතට කෙලෙස් එන්න ඉඩ හරිනවා. සමාධිය වෙනත් වචන වලින් කියනවා නම් දුර්වල කරනවා. එතකොට ඔන්න සමාධිය දුර්වල වෙන්න හිත මතු පිටට එන්න නැවතත් හිතේ කෙලෙස් මතු වෙන්න පුළුවන්. ආයෙත් ඔන්න හිත ගිහිල්ලා මොනවා හරි අල්ලනවා. ආයෙත් ඔන්න කාමයක් මතු වෙනවා. ආයෙත් ඔන්න කාම සංඥාවකට හිත යනවා. ආයෙත් ඔන්න රූප සංඥාවකට හිත යනවා. අන්න යෝගාවචරය හඳුන ගන්නවා. මේ ඇවිල්ලා තියෙන කාම සංඥාවක්, මේ ඇවිල්ලා තියෙන රූප සංඥාවක්, මේ ඇවිල්ලා තියෙන අතීත මතකයක්, මේ තියෙන අනාගත සැලසුමක්. මේ මතුවලා තියෙන්නේ රාගයක්, මේ මතුවලා තියෙන්නේ ද්වේෂයක්. මේ ආදී වශයෙන් හොඳ චිත්තානුපස්සනාවක්, ධම්මානුපස්සනාවක් වඩන්න අන්න යෝගාවචරයට අවස්ථාව සැලසෙනවා. බොහොම පිරිසුදුව මේක වඩන්නත් පුළුවන්. මොකද දැන් හිතේ පවතින පසුබිම හරීම පිරිසුදු පසුබිමක්. බොහොම පිරිසුදුව මේ මතුවෙන කෙලෙස් හඳුනා ගැනීමේ හැකියාවක් මේ යෝගාවචරය සතුව තියෙනවා. දැන් ධම්මානුපස්සනාවේදී බුදුරජාන් වහන්සේ පෙන්නනවා අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති. ඒ කියන්නේ කලින් නොතිබිච්ච කාමච්ඡන්දයක් මතුවෙනකොට අන්න මේ යෝගාවචරයට පේනවා. මොකද දැන් මේ හිත කලින් මේ තිබුණේ හිස් තැනක, හිස් බවක. එතන මොකක්වත් තිබුණේ නැහැ, අල්ලපු ගතියක් තිබුණේ නැහැ.
හැබැයි ඔන්න දැන් කාමච්ඡන්දයක් මතුවෙනවා. යාට ඒ හට ගන්න හැටිම තේරෙනවා. uppannassa කාමච්ඡන්දස්ස පහීනෝ හෝති තංච පජානාති. මේ ඉපදුන කාමච්ඡන්දය තමන්ගේ අනුග්‍රහය නොලැබීම නිසා, තමන් ඒකට ගොදුරු නොවීම නිසා, ඒකේ ආස්වාදයට යට නොවීම නිසා අන්න ඒ කාමච්ඡන්දය දැන් අතහැරලා යනවා. ඒක දැන් දුර්වල වෙලා යනවා. ෂේ වෙලා යනවා. අන්න ඒකත් මෙයා දැනගන්නවා. එහෙම දුර්වල වෙලා ගියාට පස්සේ යම් කාලයක් අන්න කාමච්ඡන්දයෙන් තොරව ඔන්න හිත පවතිනවා. පහීනස්ස කාමච්ඡන්දස්ස අනුපාදෝ හෝති තංච පජානාති. ඉතින් මේ ආකාරයෙන් මේ මතුවෙන කෙලෙස් දැක ප්‍රහාණය කරන්න මේ යෝගාවචරය අර පිරිසුදු පසුබිම නිරන්තරයෙන්ම පාවිච්චි කරනවා. බැරි වෙලාවත් අපි හිතමු මේ පිරිසුදු බව නැත්නම් මේ පැහැදිලි බව හිතේ අඩු වුණොත් එයා ඔන්න නැවතත් හිත පොඩ්ඩක් ආයි සමාධිමත් කරලා ඒ අවශ්‍ය කරන මට්ටමට සමාධිය නැවතත්පත් කර ගන්නවා. ඉතින් එතකොට බැලුවාම බුදුරජාන් වහන්සේ මෙතන පෙන්වන්නේ තනිකරම මේ ආකින්චඤ්ඤායතන මට්ටම ප්‍රයෝජනීය සලකලා පාවිච්චි කිරීමක්. ඒක අල්ල ගැනීම නෙමෙයි, ඒකට බැස ගැනීම නෙමෙයි. ඒ වෙනුවට එයාගෙන් ප්‍රයෝජනයක් ගන්නවා. මොකද්ද ගන්න ප්‍රයෝජනය? මේ හිතට මතුවෙන කෙලෙස් වෙන් වශයෙන් දැනගන්න, පිරිසුදුව දැක ගන්න, අවශ්‍ය කරන පසුබිම හිතේ සකස් කරගන්න ඒ தત્ත්වය පාවිච්චි කරනවා. එතකොට ඉබඳු ගමනක් යන යෝගාවචරයෙකුට ඉතින් අවස්ථාවක් ලැබෙනවා මාර්ගඵල නිවන් සාක්ෂාත් කරන්න. එතකොට දැන් ඔන්න බුදුරජාන් වහන්සේ දෙවන ආකින්චඤ්ඤායතන ප්‍රතිපදාවක් දේශනා කරලා තියෙනවා. ආකින්චඤ්ඤායතන සප්පාය ප්‍රතිපදාවක්. ඊළඟට මේ සූත්‍රයේ තුන්වෙනි ආකින්චඤ්ඤායතන සප්පාය ප්‍රතිපදාවක් දේශනා කරනවා. එතෙන්දී පෙන්වන්නේ දැන් එතෙන්දිත් විපස්සනා පැත්තක් අපිට කතා කරන්න පුළුවන්. එයා අර වගේම අපි හිතමු ධාතු මනසිකාරයක් වඩනවා. ධාතු මනසිකාරයක් වඩලා ක්‍රමානුකූලව මෙතන තියෙන්නේ හුදු ධාතු ස්වභාවයක් බව තේරුම් අරගෙන මෙතන සත්වයේ පුජ්‍යලයක් නැති බව තේරුම් අරගෙන එයා දැන් බාහිරට හොඳට මේ අවධානය යොමු කරනවා. දැන් බාහිරත් තියෙන්නේ මේ හුදු ධාතු සංඥාවක්. හුදු ධාතු ස්වභාවයක් පමණයි. දැන් මෙතන මේ අභ්‍යන්තර වශයෙන් එයා මුලින් තේරුම් ගත්තා මෙතන තියෙන්නේ හුදු ධාතු ස්වභාවයක් පමණයි. මෙතන කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ, මමෙක් නැහැ, ආත්මයක් නැහැ කියලා තේරුම් ගත්තා. එතනින් නවතින්න නැතුව එයා ඔන්න බාහිරටත් දාලා බලනවා. දැන් බාහිර මේ ඉන්න කෙනා පුජ්‍යලයා කියලා අපි මේ දෙන නම්ගම්. ඒ වෙලාවල හුදු sannivedana සඳහා පාවිච්චි කරපු දේවල් පමණයි. මෙතනත් තියෙන්නේ මේ ධාතු ස්වභාවයක් පමණක් නේද? මේ එළියේ තියෙන දේවල් වල, පණ නැති දේවල් වල පවා තියෙන්නේ මේ හුදු ධාතු ස්වභාවයක් පමණක් නේද? කියලා අන්නේ යෝගාවචරය තේරුම් ගන්නවා. ඉතින් එතකොට එයාට තේරෙනවා මේ කෙනෙක් පුජ්‍යලයක් කියලා ස්වභාවයක් තමන්ට අයිති කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කියලා ආත්මයක් කියලා ස්වභාවයක් තමා තුල ඇත්තෙත් නැහැ, වෙන තැනක ඇත්තෙත් නැහැ. ඒ වගේම එම්බදු ස්වභාවය අනුන් ගාව ඇත්තෙත් නැහැ, වෙනත් පුජ්‍යලයක් ගාව ඇත්තෙත් නැහැ. දැන් ඔය ඒ කාලේ නම් සමහරවිට ඉතින් තරුණ කාලේ ඇතැම් අය කියනවා ඉතින් මගේ ආත්මෙ තියෙන ඔයා ගාව කියලා. නමුත් එහෙම තත්ත්වයක් දැන් නැහැ කියලා මේ යෝගාවචරයට තේරෙනවා. ඒ වගේමයි මෙයා දැන් මේ හැමතැනම කෙනෙක් පුජ්‍යලයේ සත්වයක් ආත්මයක් නැති බව තේරුම් ගන්න එයාට තේරෙනවා මාගාවත් වෙනත් කෙනෙක්ගේ ආත්මීය ස්වභාවයක් ඇත්තෙත් නැහැ. ඒ වගේම වෙනත් කෙනෙක්ගේ ආත්මීය ස්වභාවයක් වෙනත් තැනක ඇත්තෙත් නැහැ. දැන් එතකොට බැලුවාම අර අනාත්ම සංඥාව බොහොම පුළුල් ශේෂ්ත්‍රයක පැතිරීමක් මෙතන තියෙන්නේ. ඒ කියන්නේ තමන් කියලා සලකන ගතියක්, ආත්මයක්, පුජ්‍යලයක්, සත්වයක්, මමෙක් කියලා තත්වයක් තමන්ගේ අභ්‍යන්තරයේ කියලා අපි සලකන මේ ආධ්‍යාත්මික කොටසේ ඇත්තෙත් නැහැ, අජ්ජත්තික කොටසේ, ඇතුළත කොටසේ ඇත්තෙත් නැහැ, බාහිර ඇත්තෙත් නැහැ. බාහිර දෙයක ඇත්තෙත් නැහැ, බාහිර කෙනෙක් ගාව ඇත්තෙත් නැහැ. ඒ වගේම බාහිර කෙනෙක් කියලා සලකන දෙයක්, බාහිර ආත්මයක්, බාහිර දෙයක්, බාහිර පුජ්‍යලයක්, බාහිර සත්වයක්, ඒ බඳු දෙයක් කොහෙවත් ඇත්තෙත් නැහැ. මාගාව ඇත්තෙත් නැහැ. ඉතින් එතකොට බැලුවාම බොහොම පුළුල් ශේෂ්ත්‍රයක මේ අනාත්ම සංඥාව පැතිරීමක්. එතනිනුත් එන්නේ කිසිවක් නැහැ කියන සංඥාව. දැන් මේ පාදක කරගන්නේ නත්ති කිංචී කියලා තමයි සාමාන්‍යයෙන් ආකින්චඤ්ඤායතනේ වඩන මූලික ක්‍රමවේදයක් පෙන්වන්නේ. කිසිවක් නැති බව, ආත්මයක් කියලා දෙයක් නැති බව, කෙනෙක් කියලා දෙයක් නැති බව, පුජ්‍යලයක් නැති බව,
තමයි විශේෂයෙන් මනසට කාවක් ගන්නෙ. එහෙම කරන්න අන්න හිත ඒ අල්ලගෙන තිබුණු ස්වභාවයෙන් හිත මිදිලා කිසිත් නැති මට්ටමකටපත් වෙන්න පුළුවන්. හිතේ දැන් කිසිත් නැහැ. දැන් අල්ලගත්තොත් නේ හිතේ මොන හරි දෙයක් තියෙන්නේ. එක්ක ඕන්න අපිට රූපයක් ගැන මතක් කරනවා. ඔන්න රූපයක් අල්ලගෙන ඉන්නවා. ඔන්න සද්දයක් ගැන මතක් වෙනවා. සින්දුවක් ගැන මතක් වෙනවා. ඒක අල්ලගෙන ඉන්නවා. ඒකේ සංඥාවක් හිතේ දුවනවා. එහෙම නැත්නම් රසයක් ගැන මතක් කරමින් ඉන්නවා. එතකොට රසය ගැන හිත දුවනවා. යම් ස්පර්ශයක් ගැන මතක් කරනවා. ඒක ගැන හිත දුවනවා. ඉන් එහාට ගිහිලා අපි යම් කෙනෙක් ගැන මතක් කරනවා. එතකොට ඊට වඩා හරි ප්‍රපංච මට්ටමක් එතන තියෙන්නේ. කෙනෙක් හදාගෙන ඉන්නවා. අපි ඒ කෙනා ගැන හිතනවා. එතකොට එයා ගැන අන්න යම් සංඥාවක් හිතේ දුවනවා. නැත්තම් වෙන දෙයක් ගැන හිතේ කල්පනා කරනවා. එතකොට ඒ බඳු සංඥාවක් හිතේ දුවනවා. එතකොට හිත හිස් නැහැ. හිතේ මොකක් හෝ දෙයක් තියෙනවා. හදාගත්ත දෙයක් තියෙනවා. නමුත් දැන් මේ විදිහට හොඳට විපස්සනාවක් වඩලා මේ හාත්පස කිසිවක් නැති සංඥාව හොඳට දියුණු කරන්න. පුජ්‍යලේක් සත්වේක් මමෙක් ආත්මයක් නැති බව හොඳට ප්‍රගුණ කරන්න දැන් මේ හිතේ කිසිවක් පවතින අවස්ථාවක් නැහැ. යමක් ආපු ගමන් එයා තේරුම් ගන්නවා මේ කිසිවක් නැහැ. කිසිවක් නැති බවට දැන් හිතපත් කරනවා. තව දියුණු කරනවා. ඉතින් දැන් මේ தত্ত্বයත් හරහා අන්න ආකින්චඤ්ඤායතන මට්ටමකට හිත ගන්න අවස්ථාව තියෙනවා. අර කලින් එකට සාපේක්ෂව මෙතන තියෙන ටිකක් අර පුළුල් බවයි. අජ්ජත් බාහිර වගේ මේ ඇතුළත පිටත හාත්පස හොඳට ඒ අනාත්ම සංඥාව පතුරවල තමයි හිත ශූන්‍යත්වයකට ආකින්චඤ්ඤායතන මට්ටමකට ගන්නෙ. දැන් මේ தത്വයට හිත ගත්තට පස්සේ මේ සමාධිය දැන් කෙනෙක් ඔන්න දියුණු කරනවා. මේක தത്വයට පත් කරගන්න අර වගේ වෙහෙස වෙන්න අවශ්‍යයි. චේතනාපූර්වකව කටයුතු කරන්න අවශ්‍යයි. හිත தത്വගත කරන්න අවශ්‍යයි. විපස්සනා වඩන්න අවශ්‍යයි. සෑහෙන ක්‍රමවේදයක් අනුගමනය කරන්න අවශ්‍යයි. හැබැයි මේ தത്വය බහුලීකృత කරන්න දැන් එයාට යහුසුලුව මේ தത്വෙට හිත ගන්න පුළුවන්. කලින් තරම් මහන්සි වෙන්න ඕනේ නැහැ. මොකද දැන් හිතේ ඒ ශූන්‍ය බව හිතේ ඒ ආකින්චඤ්ඤායතන මට්ටම හොඳට පළපදියම් වෙලා. දැන් අන්න යහුසුලුව එයාට ඒ தത്വෙට හිත ගන්න පුළුවන්. වාඩි වෙලා ටික මොහොතකින් සුළු මොහොතකින් හිත එතෙන්ට එනවා. සක්මනේදී හිත එතෙන්ට එනවා. දැන් මෙයා දැන් අර සලායතන විභංග සූත්‍රයේදී දේශනා කරනවා වගේ මේ කතා කරන ඒකත්ත සංඥාවකට දැන් හිත ගන්නවා. මොකක්ද ඒකත්ත සංඥාව? ආකින්චඤ්ඤායතන සමාපත්තිය. ඒ බඳු ආකින්චඤ්ඤායතන මට්ටමක් දැන් එයා දිනු කරගෙන යනවා. ඒක බහුලීකృత කරනවා. ඒකෙන් හිත තත්වගත වෙනවා. හිත ඒකෙන් තත්වගත වෙද්දී එයා ඒකට ඇලුනොත් ඉන් එහාට කෙලස් දුරු කිරීම සඳහා එයා වෑයම් කරන්නේ නැත්නම් මේ తত্ত্বය උතුම් මේක තමයි අවසානය කියලා හිතාගත්තොත් අන්න ඒ බඳු తত্ত্বගත කිරීමක් නිසා එයා ආකින්චඤ්ඤායතන මට්ටමක ගිහිල්ලා හිර වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙරලා ගිහිල්ලා ආකින්චඤ්ඤායතන සමාපatti මට්ටමකපත් වෙන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ ඒ නිසා මේ தত্ত্বයත් මතක් කරනවා අයම්පිකෝ ආකින්චඤ්ඤායතන සමාපatti අபிසංකතං අபிසංචේතිතං. දැන් බුදුහාමුදුරුවෝ අපිට මඟ පෙන්නනවා ඕකටවත් ඇලෙන්න එපා. ඕකත් ඇවිල්ලා සකස් කරවූ මට්ටමක්. ඕකත් ඇවිල්ලා හිතේ தত্ত্বගත කිරීමක්. ඕකත් ඇවිල්ලා චේතනා පූර්වකව හදාගත්ත දෙයක්. එතකොට එයා තේරුම් අරගෙන ඒ தত্ত্বය හොඳින් තේරුම් අරගෙන එයා උත්සාහවන්ත වෙනවා මේ தত্ত্වයෙන් හිත නිදහස් කරගන්න. එයා මොකද කරන්නේ? මේ සකස් වෙච්ච ගතිය අඩු කරනවා. දැන් එයා දියුණු කරගත්ත මේ தত্ত্වය දියුණු කරගත්තට පස්සේ මේක පොඩ ලිහිල් කරනවා. සකස් කිරීම අඩු කරනවා. වීරය අඩු කරනවා. සමාධිය ලිහිල් කරනවා. දැන් එතකොට මොකද වෙන්නේ? නැවතත් හිත කෙලෙස් වලට යන්න පටන් ගන්නවා. නැවතත් හිත ඔන්න අතීතයට යන්න පුළුවන්, අනාගතයට යන්න පුළුවන්. ආයෙත් හිතේ කාම සංඥාවන් මතුවෙන්න පුළුවන්, රූප සංඥාවන් මතුවෙන්න පුළුවන්. වෙනත් වචන වලින් කියනවා නම් රූප සංඥාවන්, සද්ද සංඥාවන්, රස සංඥාවන්, ගන්ධ සංඥාවන්, ස්පර්ශ සංඥාවන් හිතේ මතුවෙන්න පුළුවන්. ඒ වගේමයි විවිධාකාර චිත්ත රූපත් නැවත හිතේ මතුවෙන්න පුළුවන්. ඉතින් මේවා මතුවෙන්න තව එයා
විපස්සනාවක් කරනවා. එයා එතනින් අතර වෙන්නේ නැහැ. තව තව එයා විපස්සනාවක් වඩන්න උත්සාහන්ත වෙනවා. මොකද එයාට තේරෙනවා තාම මේ හිත කෙලෙස් බරිතයි. මේ తాවකාලිකව මැඩපැවැත් වෙලා තිබිලා තියෙන්නේ. తాවකාලිකවයි මේ කෙලෙස් යටපත් වෙලා තියෙන්නේ අර සමාධියේ ප්‍රබලත්වයට. එහෙම මිසක් මේකේ සම්පූර්ණයෙන් රාගේශය වෙලා, සම්පූර්ණයෙන් ද්වේෂේශය වෙලා, සම්පූර්ණයෙන් මෝහේශය වෙලා නැහැ කියලා අන්න එයා තේරුම් ගන්නවා. ඉතින් ඒකයි මේ බුදුරජාන් වහන්සේ පෙන්වන සූක්ෂම ප්‍රතිපදාවේ තියෙන ගම්භීරත්වය, ගැඹුර බුදුරජාන් වහන්සේ මේ කතා කරපු ආකින්චඤ්ඤායතන ප්‍රතිපදාව පාවිච්චි කරන්න අපිට කියලා දෙන්නේ ප්‍රයෝජනය සලකලා. ඒකවත් අල්ලා ගැනීම පිණිස නෙමෙයි. හැබැයි මේ తত্ত্বය සෑහෙන දුරකට බහුලීකృత නොකර මේකෙන් ප්‍රයෝජනය ගන්නත් බැහැ. දැන් අපි තේරුම් ගන්න ඕනේ දැන් මේවා මේ අනිත්‍ය බව ඇත්ත. මේවායේ සත්වගත කිරීමක් සකස් කිරීමක් තියෙන බවත් ඇත්ත. හැබැයි ඉතින් එහෙමයි කියලා මේකේ ප්‍රයෝජනේ නොගෙන ඊ타ම සියුම් කෙලෙස් දුරු කරන්න හැකියාවකුත් නැහැ. එහෙමනම් ඉතින් අපි මෙබඳු ශක්තියක්, මෙබඳු හැකියාවක්, මෙබඳු පදනමක්, මෙබඳු සමාධි මට්ටමක් හිතේ දියුණු කරගන්නත් සෑහෙන වීරියක් දැරිය යුතුයි. ඒ වීරිය දරලා මේ සමාධිය හදලා හිත හොඳට ඒකේ බහුලීකృత කළා යහුසුලුව එතෙන්ට හිත ගන්න පුළුවන් තත්වයටපත් කරලා ඊට පස්සේ ඒක කඩලා බිඳලා දාන්නත් වෙනවා. අර සූත්‍රයක් තියෙනවා කංගවේන අනක් මේ අන ගැන කියන සූත්‍රය, කග්ගවිසාන සූත්‍රය. එතෙන්දී එහෙම බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා. මේ බොහෝම අමාරුවෙන් සතුරන් ජයගෙන දිනු රට හැරපියා යන රජෙකුසේ තමයි මේ නිවන් දොරටුවක් විවෘත කරගන්නේ. පුළුවන් වීරයක් දරලා සෑහෙන කැපවීමක් කළා හොඳ ප්‍රබල විපස්සනාවක් වඩලා තමයි මේ සෑහෙන දියුණු කෙලසුන්ගෙන් తాවකාලිකව නිදහස් වෙච්ච මේ தත්ත්වය හදාගන්නේ. සෑහෙන අමාරු වැඩක්. හැබැයි ඒ දිනාගත් රටත් හැර යා යුතුයි. ඔන්න බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය. විපස්සනා මාර්ගය. එතකොට මේ හදාගත් ආකින්චඤ්ඤායතන මට්ටම తాවකාලිකයි. ඒකත් අනිත්‍යයි. ඒකත් නැති වෙලා යන සුළුයි. ඒකත් ඇවිල්ලා සකස් වෙච්ච තත්වයක්. කියලා බුදුරජාන් වහන්සේ අපිට පෙන්නනවා මේක සකස් නොකර ඉන්න බෑන් උත්සාහන්ත වෙන්න. සකස් කිරීම අඩු කරන්න. තත්වගත කිරීම අඩු කරන්න. සමාධියේ ප්‍රබලත්වය අඩු කරන්න. සමාධිය ටිකක් දුර්වල කරන්න. එතකොට අන්න ආයෙත් හිත කතා කරන්න පටන් ගන්නවා. ආයෙත් ඔන්න හිතේ සංගලලා තිබිච්ච කෙලෙස් මතුවෙන්න පටන් ගන්නවා. අනුසය කෙලෙස් මතුවෙන්න පටන් ගන්නවා. දැන් තව අනිත්‍යයත් එක්ක ටිකක් කතා කරන්න. අනිත්‍යයත් එක්ක ටිකක් හැසිරෙන්න. Tamanට ටිකක් විෂම තැන් වලට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. හිතේ ආයි කෙලෙස් ඇවිස්සෙනවද? එහෙමනම් දැන් හරීම උපක්‍රමශීලීව මේ සමාධි මට්ටම සකස් කරගත්ත යෝගාවචරයා දැන් උත්සාහවන්ත වෙන්නේ ඒ සමාධියේ පළපදියම් වෙලා ඉන්න නෙමෙයි. දැන් ඒ සමාධිය පාදක කරගෙනම පොඩ්ඩක් ඒක ලිහිල් කළා දැන් මේ අනිකුත් කටයුතු වල යෙදෙමින් නැවතත් තවමත් හිතට කෙලෙස් එනවද කියලා හොඳට වෙන් වශයෙන් දැනගන්න. ඒ බඳු ප්‍රතිපදාවක් අනුගමනය කරනවා නම් අන්න බුදුහාඳුරෝ කියනවා සෝ තත්තටිතෝ ආසවානං khaya පාපුනාති. මේ ආකින්චඤ්ඤායතන මට්ටම මත පිහිටලා ඒක පදනම් කරගෙන ආශ්‍රවයන් ඡය කරන ප්‍රතිපදාවක එයාට නියැලෙන්න පුළුවන්. දැන් පින්වත්නි එතකොට දැන් මේ ආනින්ජ සප්පාය සූත්‍රයේදී මෙතෙක් දැන් අපි ප්‍රතිපදා 6ක් කතා කළා. ආනින්ජ සප්පාය ප්‍රතිපදා 3ක් කතා කළා. ආකින්චඤ්ඤායතන සප්පාය ප්‍රතිපදා 3ක් ප්‍රකාශ කළා. ඒක අතකින් බැලුවාම මුලින් කතා කරපු ප්‍රතිපදා 3ට සාපේක්ෂව අද අපි කතා කරපු ආකින්චඤ්ඤායතන ප්‍රතිපදා තවත් සූක්ෂමයි කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට මේ එකම ප්‍රතිපදාවක්වත් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙන්නේ ඒක නිෂ්ඨාව වශයෙන් අරගෙන. එහෙම නැත්නම් ඒක අවසානයේ වශයෙන් අරගෙන, ඒකට බැසගෙන, ඒකට නිකාන්තියක් ඇති කරගෙන, ඒකට ලොකු ග්‍රහණයක් කරගෙන එතනින් සෑහීමකටපත් වෙන්න නෙමෙයි. ඒක පාදක කරගෙන, ඒක නිකම් පසුබිම් වශයෙන් තියාගෙන තවදුරටත් බොහොම පිරිසුදුව
මතුවෙන කෙලෙස් හඳුනා ගැනීම පිණිස පාවිච්චි කරන්නයි. ඉතින් එතකොට අපිට තේරෙනවා නිස්සාය ඕගස්ස නිත්තරණා කියලා බුදුරජාන් වහන්සේගේ ප්‍රතිපදාවක් මේ හරහා එළියට එනවා. ඒ මොකද්ද? යමක් ඇසුරු කරගෙන ඕගස්ස නිත්තරණා. මෙන්න මේ කෙලෙස් ඕගයෙන් එතර වෙන්න බුදුරජාන් වහන්සේ උගන්වනවා. යමක් ඇසුරු කරනවා ඒ ඇවිල්ලා කෙලෙසුන්ගෙන් හිත නිදහස් කර ගැනීම සඳහා පමණයි. ඒක කරතවාගෙන යන්න නෙමෙයි. කුල්ලූපමං වූ භික්කවේ ධම්මං දේසිස්සාමි නිත්තරණත්තාය නෝ ගහනත්තාය කියලා බුදුරජාන් වහන්සේගේ ප්‍රකාශයක් එනවා. මහණෙනි මම මාර්ගයේ ධර්මය පහුරකට උපමා කළා දේශනා කරනවා. මේ ඊතර වීම පිණිසයි කරතබාගෙන යෑම පිණිස නොවේ කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඉතින් අපිට ඒකත් මෙතෙන්ට අනුගමනය කරන්න පුළුවන්. එතකොට සෑහෙන වෙහෙසක් දරලා මේ ආනින් සප්පාය ප්‍රතිපදාවක්, ආකින්චඤ්ඤායතන සප්පාය ප්‍රතිපදාවක් කෙනෙක් හිතේ දියුණු කරගන්නවා. ඒකත් ඇවිල්ලා ඊතර වීම පිණිසයි. ඒකත් නිකන් හරියට අර පහුරක් වගේ. හැබැයි එතන läග ගන්න නෙමෙයි. ඒක කරේ තියාගෙන යන්න නෙමෙයි. මේ තොටුපළ හෝ එහෙමත් නැත්නම් අපි කියනවා අම්බලම හෝ තමන්ගේ නිවස කරගන්න නෙමෙයි. අපි හිතමු යම්ස කෙනෙක් මාර්ගයේ ගමන් කරනවා. දුර ගමනක් යනවා. මගදී අම්බලමක් හම්බ වෙනවා. ඉතින් අම්බලම බැලුවාම ඉතින් අර වෙහෙස නිවා ගන්න වතුර ටිකක් බොන්න හොඳට ටිකක් වෙහෙස නිවාගෙන ඇඟපත හොදගෙන ටිකක් නිදා ගන්න. ඉතින් ඒකේ සෑහෙන පහසුකම් තියෙනවා. ඉතින් එයා හිතුවොත් එහෙම මෙතන මම දිගටම ඉන්නවා. මරණකම්ම මෙතෙන්ටලා ඉන්නවා. කියලා හිතුවොත් ඉතින් ඒක වැරදි ආකල්පයක්. මොකද ඒක අපිට අයිති තැනක් නෙමෙයි. ඒක ඇවිල්ලා අම්බලමක්. ඒක ඇවිල්ලා පොදු ස්ථානයක්. එහෙමනම් ඒකෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ අරගෙන එයා තව ඉදිරියට යා යුතුයි. අන්න ඒ වගේ තමයි මේ බුදුරජාන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාවනුත් ඒක ඒ හැම ප්‍රතිපදාවක්ම ඒකෙන් ගන්න තියෙන ප්‍රයෝජනය සලකලා ප්‍රයෝජනය අරගෙන අතහැරලා දාන්නයි තියෙන්නේ. ඉතින් මේ කරුණුත් අපි හොඳින් තේරුම් අරගෙන අපි වඩන භාවනාවටත් මේ ආනින සප්පාය ප්‍රතිපදාවන්ගෙන් ආකින්චඤ්ඤායතන සප්පාය ප්‍රතිපදාවන්ගෙන් යම් ආලෝකයක් ඇති කරගෙන අපේ මේ ධර්ම මාර්ගයත් දියුණු කරගන්න තවදුරටත් ඉස්සරහට යන්න අද දින ධර්ම දේශනාවනුත් යම් මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.